12 ශ්‍රේණිය 9 වෙනි පාඩම. තාපය. මෙම පාඩම අපි අධ්‍යයනයේ පහසුව සඳහා කොටස් කිහිපයකට වෙන් කරගෙන අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. එය මූලික වශයෙන් අධ්‍යයන 3ක් යටතේ. ඉන් පළමු අධ්‍යයන විදිහට මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ තාපය හා උෂ්ණත්වය කියන සංකල්ප දෙක. ඉතින් පුතේ අපි මේ සංකල්ප දෙක අධ්‍යයනය කරද්දිත් තාපය එක් අවස්ථාවකත් උෂ්ණත්වය තවත් අවස්ථාවකත් විදිහටයි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට එක්වරම තාපය කියන්නේ උෂ්ණත්වය කියන්නේ එක් දෙයක් වගේ දැනුණට ඒ පැහැදිලිවම සංකල්ප දෙකක්. ඒ කියන්නේ පුතේ තාපය කියන්නේ ශක්ති ප්‍රභේදයක්. උෂ්ණත්වය කියන්නේ මිනුමක්. එහෙනම් අපි බලමු මේ දෙක අතර තිබෙන වෙනස හා තිබෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. එහෙමනම් අපි පළමුවෙන්ම උෂ්ණත්වය පිළිබඳව තොරතුරු ටිකක් සාකච්ඡා කරලා බලමු. පහත දැක්වෙන්නේ ජලය පවත්නා අවස්ථා කිහිපයක්. අයිස්, ජලය සහ හුමාලය. ඔබ හොඳින් දන්න ජලයේ අවස්ථා. ඝන අවස්ථාව අපි අයිස් විදියට හඳුනාගෙන තිබෙනවා. ද්‍රව අවස්ථාව සාමාන්‍ය ව්‍යවහාරයේ පවත්නා ජලය ලෙස හඳුන්වනවා. වායු අවස්ථාව හුමාලය ලෙස හඳුන්වනවා. එතනදී පුතේ විශේෂයෙන් මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. වායු යනු අපේ ඇසට නොපෙනෙන අවස්ථාව. එහෙමනම් මේ පින්තූරයෙන් පෙන්න වායු අවස්ථාව වෙන්නේ මෙන්න මෙතන මේ නොපෙනෙන කොටසේ තිබෙන දේ තමයි වායු. මෙහිදී පේන්නේ නැවත අපිට ජල බිඳිති බවට පත් වෙලා පේනවා. නැවත මේක වායු ගෝලයට එකතු වුනහම නැවත නොපෙනී. හොඳයි. එහෙමනම් අපි මෙන්න මේ අවස්ථා තුන යොදා ගනිමු උෂ්ණත්වය කියන සංකල්පය තේරුම් ගන්න. ඉතින් පුතේ අපි ආරම්භයේම හඳුනාගත්තා අයිස් පවතින්නේ ඝන අවස්ථාවේ, ජලය පවතින්නේ ද්‍රව අවස්ථාවේ, හුමාලය පවතින්නේ වායු අවස්ථාවේ කියන කරුණු තුන. මෙන්න මේ කරුණු තුන කොහොමද බලමු උෂ්ණත්වය සමග සම්බන්ධ වෙන්නේ. ඒ සඳහා අපිට මෙන්න මේ අදහස ඔබේ අවධානයට යොමු කරන්නට පුළුවන්. මොකද්ද? අංශු පවතින ආකාරය. ඔබ 8 ශ්‍රේණියේදී ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේ අංශු පවතින්නේ මෙන්න මේ ආකාරයට කියලා අධ්‍යයනය කරලා තියෙනවා. ඝන අවස්ථාවක අංශු පවතින්නේ ඊතා ළඟින් තදින් බැඳිලා. ඊතා ළඟින් තදින් බැඳි. ඒ වගේම ද්‍රව අවස්ථාවේදී අංශු පවතින්නේ තරමක් දුරින් ලිහිල්ව බැඳි. වායු අවස්ථාවේ අංශු පවතින්නේ නිදහසේ චලනය වේ. එහෙමනම් මේ අවස්ථා තුන සිහි තබා ගන්නට මේ අපිට උෂ්ණත්වය හා සම්බන්ධ කරන්නට හැකියි. කොහොමද? අයිස් වල උෂ්ණත්වය අඩුයි. ජලයේ උෂ්ණත්වය මධ්‍යස්ථයි. හුමාලයේ උෂ්ණත්වය වැඩි. හැබැයි පුතේ මතක තියාගන්නට ඕන මේ උෂ්ණත්ව වෙනස අපි කතා කරන්නේ සාපේක්ෂව. සාපේක්ෂව කියලා කියන්නේ එක් ද්‍රව්‍යයක් සම්බන්ධයෙන්. දැන් ඔබට හිතේවි හුමාලයේ උෂ්ණත්වය වැඩි වුණාට වායු අවස්ථාවේ වාතයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් වායුවේ උෂ්ණත්වය වැඩිද කියලා. ඔව් වැඩි. කොහොමද වැඩි වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වල ද්‍රවයට වඩා උෂ්ණත්වය වැඩි. කාබන් ඩයොක්සයිඩ් වල ඝනයට වඩා උෂ්ණත්වය වැඩි. අන්නේ විදිහට එකම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් ඒවායේ පදාර්ථ පවතින අවස්ථා තුන සම්බන්ධයෙන්ුයි මේ ආකාරයට අපි උෂ්ණත්වය සංසන්දනය කරන්නේ. ඉතින් පුතේ උෂ්ණත්වය කොහොමද පදාර්ථයේ අංශු හා සම්බන්ධ වෙන්නේ? ඝන අවස්ථාවේදී මේ අංශු පවතින්නේ ඊටාම ළඟ තදින් බැඳිලා. ඒ නිසා මේ අංශු වලට චලනය වෙන්නට බෑ.
එම අංශු කම්පණයමින් පමණයි පවතින්නේ. එහෙනම් මොහොතක් හිතන්න මේ අංශු වල චාලක ශක්තිය ගැන. ද්‍රව අවස්ථාවේදී අංශු තරමක් දුරින් ලිහිල්ව බැඳිලා තියෙනවා. අංශු එක මත එක ලිස්සා යෑමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් ඝන අවස්ථාවේදීට වඩා ද්‍රව අවස්ථාවේදී අංශු වල චාලක ශක්තිය වැඩි. වායු අවස්ථාවේ නිදහසේ චලනය වෙනවා කියලා කියන්නේ අංශු වල චාලක ශක්තිය ඊට වඩා වැඩි. එහෙමනම් පුතේ ඝන ද්‍රව වායු බවට පත් වෙනකොට ඒවායේ චාලක ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙන්න මේ චාලක ශක්තිය පදනම් කරගෙන තමයි පුතේ උෂ්ණත්වය කියන සංකල්පය අපි හඳුනගන්නේ. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකද්ද? වස්තුවක් නිර්මාණය වෙලා තියෙන අංශු වල පවතින මධ්‍යන්නේ චාලක ශක්තිය පිළිබඳ විමසීම. අංශු සියල්ලගේ චාලක ශක්තියේ මධ්‍යන්නේ අගය පිළිබඳ විමසීම. දැන් එහෙනම් ඔබට සරලව තේරෙන්නට ඕනේ වස්තුවක අංශු වල චාලක ශක්තිය අඩුයි කියන්නේ උෂ්ණත්වය අඩුයි කියන එක. චාලක ශක්තිය ඊට වඩා ටිකක් වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය තව ටිකක් වැඩි වෙනවා කියන එක. අංශු වල චාලක ශක්තිය බොහෝ කියන්නේ උෂ්ණත්වය ඉහළ ගියක්. ඒ නිසායි අයිස් වල උෂ්ණත්වය අඩු වෙන්නේ. හේතුව අයිස් පවතින්නේ ඝන අවස්ථාවේ. ඝන වස්තුවක අංශු වල මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු. ද්‍රව බවට පත් වෙනකොට එයාලගේ මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙන නිසා තමයි අයිස් වලට වඩා ජලයේ උෂ්ණත්වය වැඩි. හිමාලය බවට පත් වෙනකොට මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙන නිසා තමයි එහි උෂ්ණත්වය වැඩි අගයක් ඇති වෙන්නේ. උෂ්ණත්වය මනින්න භාවිතා කරන උපකරණය. උෂ්ණත්වමාන. ඔබ මේ උෂ්ණත්වමාන දැකලා තියෙනවා. මේ තියෙන්නේ එක්තරා පරිමාණයකට අයත් උෂ්ණත්වමානයක්, වෛද්‍ය උෂ්ණත්වමානයක්. මේ තියෙන්නේ තවත් පරිමාණයකට අයත් වෛද්‍ය උෂ්ණත්වමානයක්. ඒ කිව්වේ මෙය සෙල්සියස් පරිමාණයට අයත් වෛද්‍ය උෂ්ණත්වමානයක්. මෙය ෆැරන්හයිට් පරිමාණයට අයත් වෛද්‍ය උෂ්ණත්වමානයක්. මේ උෂ්ණත්වමානය කියන උපකරණය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ කාටද? ඒ කියන්නේ පුතේ ලෝකේ කවුද මේ උෂ්ණත්වමානය කියන සංකල්පය මුලින්ම ලෝකෙට දායාද කළේ? ගැලීලියෝ ගැලීලි. ඔව්. ගැලීලි තමයි ලෝක ප්‍රථම උෂ්ණත්වමානය නිර්මාණය කළේ. දැන් ඔබට මේ පින්තූර වලින් පෙනෙන්නේ මේ තියෙන්නේ ගැලීලියෝ නිර්මාණය කළ උෂ්ණත්වමානය, මේ තිබෙන්නේහි ඡායාරූපයක්. විවිධ අවස්ථාවල උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමාන සහ උෂ්ණත්ව පරිමාණ භාවිතා කරනවා. එහෙමනම් උෂ්ණත්වය මැනින්නට උෂ්ණත්වමානයක් අවශ්‍යයි. ඒ උෂ්ණත්වමානයෙන් මිනුම් ගැනීමට පරිමාණයක් අවශ්‍යයි. අපි බලමු මොනවද මේ උෂ්ණත්වමාන මොනවද මේ උෂ්ණත්ව පරිමාණ කියලා. පළමුවෙන් අපි උෂ්ණත්වමාන වර්ග 3ක් තියෙනවා. ඒ වර්ග 3 හඳුනා ගන්න. එක් වර්ගයක් තමයි වීදුරු රසදිය උෂ්ණත්වමාන. ඔබට පේනවා මෙහි බාහිර ආවරණය නැත්නම් මෙය සකස් කරලා තියෙන වීදුරු වලින් එහි ප්‍රසාරණය වන ද්‍රවය ලෙස යොදාගෙන තියෙන රසදිය. ඒ නිසාය වීදුරු රසදිය උෂ්ණත්වමානය ලෙස හඳුන්වනවා. ඊළඟට වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. මෙයත් හදලා තියෙන වීදුරු වලින් එහි ප්‍රසාරණය වන ද්‍රවය වෙන්නේ වර්ණකල මධ්‍යසාර. එහෙනම් වර්ණකල මධ්‍යසාර අඩංගු මේ උෂ්ණත්වමානය අපි හඳුන්වන්නේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. ඊළඟට සංඛ්‍යාංක උෂ්ණත්වමානය. අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ ඩිජිටල්. මේ ආකාරයට විවිධ අවස්ථාවල විවිධ ආකාරයට උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා වෙනවා සංඛ්‍යාංක උෂ්ණත්වමානය.
අපි ඊළඟට පුතේ හඳුනගමු උෂ්ණත්වය මැනීමට භාවිත වන උෂ්ණත්ව පරිමාණ තුන. මේ පරිමාණ තුනෙන් එක් පරිමාණයක් තමයි සෙල්සියස් පරිමාණය. ඊළඟ පරිමාණ දෙක කුමක්? ෆැරන්හයිට් පරිමාණය, කෙල්වින් පරිමාණය. බොහොම හොඳයි. ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය තමයි උෂ්ණත්වය මැනීමට භාවිත කරන අනෙත් පරිමාණ දෙක. ඉතින් පුතේ දැනට සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වෙන්නේ සෙල්සියස් පරිමාණය. අපි ෆැරන්හයිට් පරිමාණය භාවිත කරනවා තාමත් සිරුරේ උෂ්ණත්වය මැනීම සඳහා. දැන් මේ ක්‍රමයෙන් අපෙන් ඈත් වේගෙන යන ඒකකයක්. නමුත් අපි තාම උණ බලනකොට විශේෂයෙන්ම මේ අගය භාවිතා කරනවා. කෙල්වින් පරිමාණය තාම සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නැහැ. ඒ භාවිතා කරන්නේ ගණනය කිරීමක් සඳහා පමණයි. අපි බලමු ඊළඟට මේ උෂ්ණත්වමාන කොහොමද ක්‍රමාංකනය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් උෂ්ණත්වමානයක පරිමාණ සකස් කරලා තියෙන්නේ. සෙල්සියස් පරිමාණයක් ෆැරන්හයිට් පරිමාණයක් කියන පරිමාණ දෙක සකස් කරලා තියෙන්නේ සංසුද්ධ ජලයේ ද්‍රවාංකය සහ තාපාංකය පදනම් කරගෙන. ඒ කියන්නේ සංසුද්ධ අයිස් දියවන උෂ්ණත්වය සහ සංසුද්ධ ජලය නටන උෂ්ණත්වය තමයි එහි අවම සහ උපරිම අගයන් ලෙස හඳුනගෙන තියෙන්නේ. අපි මෙන්න මේ අගයන් කියනවා පුතේ අචල ලක්ෂ කියලා. එහෙමනම් අයිස් දියවන උෂ්ණත්වය යොදාගෙන තියෙන්නේ පහළ අචල ලක්ෂය හඳුනා ගැනීම සඳහා. මෙම උෂ්ණත්ව පරිමාණ වලින් මනින්නට බලාපොරොත්තු වෙන අවම අගය තමයි මේ පහළ අචල ලක්ෂය ලෙස හඳුන්වන්නේ. ඒ සඳහා භාවිත කරන්නේ සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය බවට පත්වන උෂ්ණත්වය. එය සාමාන්‍ය සෙල්සියස් වලින් ගත්තොත් අංශක බිඳුවක් වෙනවා. ෆැරන්හයිට් වලින් ගත්තොත් ඒ අංශක 32ක් වෙනවා. ඉතින් මෙම උෂ්ණත්වය අපි හඳුන්වන්නේ සංසුද්ධ ජලයේ ද්‍රවාංකය ලෙස. ද්‍රවාංකය කියන්නේ පුතේ ඝනයක් සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. එහෙනම් අයිස් දියවන උෂ්ණත්වය එහෙම නැත්නම් අයිස් වල ද්‍රවාංකය තමයි අපි පහළ අචල ලක්ෂය ලෙස යොදාගන්නේ. ඊළඟට මම ඔබට සඳහන් කළා ඉහළ අචල ලක්ෂය. එහෙනම් මේ උෂ්ණත්වමානයෙන් මනින්නට බලාපොරොත්තු වෙන ඉහළ අගය. ඒ යොදාගෙන තියෙන්නේ ජලය නටන උෂ්ණත්වය. එහිදී විශේෂයෙන් ඔබ අවධානය යොමු කළ යුතුයි සංසුද්ධ ජලය. ලවණ වෙනත් දෑ දිය වෙලා නැති 100%ක්ම ජලය පමණක් H2O අණු පමණක් ඇති ජලය තමයි අපි මේ සඳහා යොදන්නේ. එහෙනම් ජලයේ තාපාංකය ජලය නටන උෂ්ණත්වය තමයි ඉහළ අචල ලක්ෂය විදිහට යොදාගන්නේ. ඒ සහ B ඇටවුම් අතරින් පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය ක්‍රමාංකනය කිරීමට යොදා ගැනෙන ඇටවුම් දෙක පිළිවෙලින් සඳහන් කරනවා. ඔබට මේ දක්වලා තිබෙන්නේ පහළ අචල ලක්ෂය හඳුනා ගැනීමට යොදා ගන්න ඇටවුම. මේ ඇටවුම අපි යොදාගත්තා ඉහළ අචල ලක්ෂය යොදා ගන්න. එහෙනම් පුතේ සෙල්සියස් පරිමාණය ලකුණු කරන්නට නම් මෙන්න මේ ජලයේ ද්‍රවාංකය තමයි පහළ අචල ලක්ෂය. ජලයේ තාපාංකය තමයි ඉහළ අචල ලක්ෂය. එහි සංඛ්‍යාත්මක අගයන් පහළ අචල ලක්ෂය බිඳුව ලෙසත් ඉහළ අචල ලක්ෂය 100 ලෙසත් සලකනු ලබනවා. ෆැරන්හයිට් පරිමාණය සඳහා යොදා ගන්නවා නම් අපි පහළ අචල ලක්ෂය ලකුණු කරන්නේ ෆැරන්හයිට් දශක 32ක් විදිහට. ඉහළ අචල ලක්ෂය ලකුණු කරන්නේ ෆැරන්හයිට් දශක 212ක් විදිහට. හොඳයි. මං හිතනවා ඔබට මම සඳහන් කළ දේ මතක ඇති කියලා. දැන් එහෙමනම් අපි ඔබෙන් අහලා බලමු මේ පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය ලෙස යොදා ගන්න අගයන් කොපමණද කියලා.
ඒ වගේම සෙල්සියස් වලත් ෆැරන්හයිට් වලත් පහළ අචල ලක්ෂය ලෙස යොදා ගන්නා අගයන් කියන්න බලන්න. බිඳුව සෙල්සියස් නම් බිඳුව, ෆැරන්හයිට් නම් 32 32. හරි. ඒකම කියන්න බලන්න. ඉහළ අචල ලක්ෂ දෙක. සෙල්සියස් නම් කීයද ඉහළ අචල ලක්ෂය? 100යි 100යි. ෆැරන්හයිට් නම් 212 ඔව් 212. සෙල්සියස් පරිමාණයේ පහළ අචල ලක්ෂයේ බිඳුව, ඉහළ අචල ලක්ෂයේ 100 නම් එය කොටස් කීයකට බෙදා තියෙනවා? 100කට 100කට. ඒ කියන්නේ අචල ලක්ෂ අතර පරතරය කොටස් 100ක්. ෆැරන්හයිට් පරිමාණයේ පහළ අචල ලක්ෂයේ 32 ලෙස ලකුණු කරලා ඉහළ අචල ලක්ෂයේ 212 ලෙස ලකුණු කරා නම් එහි අචල ලක්ෂ අතර පරතරය 180යි 180. එහෙමනම් පුතේ සෙල්සියස් පරිමාණයට උෂ්ණත්වමානයක් පිළියෙල කරනවා නම් ජලයේ ද්‍රවාංකයේ බිඳුව ලෙස ලකුණු කරලා ජලයේ තාපාංකය 100 ලෙස ලකුණු කරලා අතර කොටස් සමාන කොටස් වලින් කොටස් 100කට බෙදලා තියෙනවා. ඒ වගේම ෆැරන්හයිට් පරිමාණයට උෂ්ණත්වමානයක් ලකුණු කරනවා නම් සංසුද්ධ ජලයේ ද්‍රවාංකය 32 ලෙසත් සංසුද්ධ ජලයේ තාපාංකය 212 ලෙසත් ලකුණු කරලා එම අතර සමාන කොටස් 180කට බෙදලා තියෙනවා. ඒ තමයි සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණ පිළියෙල කරන ආකාරය. ඔබට මතක ඇති මම මොහොතකට පෙර සඳහන් කළා වස්තුවක උෂ්ණත්වය කියන්නේ එම වස්තුව හැදිලා තියෙන අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. එහෙමනම් මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වෙනකොට උෂ්ණත්වය අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට අඩු වෙලා පැවතිය හැකි අවම උෂ්ණත්වයක් තියෙනවා. ඒ කියන්නේ අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය ශුන්‍ය වෙන අවස්ථාව. අන්නේ අවස්ථාවේදී උෂ්ණත්වය අපි හඳුන්වනවා පුතේ නිරපේක්ෂ ශුන්‍ය විදිහට. නිරපේක්ෂ ශුන්‍ය. නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ සැබවින්ම අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය ශුන්‍ය වෙන අවස්ථාව. ඒ කිව්වේ උෂ්ණත්වය බිඳුවක් වන අවස්ථාව. අපි සෙල්සියස් පරිමාණයෙන් අංශක බිඳුවයි කියන්නේ පුතේ එහි මධ්‍යන්නේ චාලක ශක්තියක් තිබෙනවා. ඒ බිඳුව ලෙස සඳහන් කළාට එයින් අදහස් වෙන්නේ නැහැ උෂ්ණත්වය ශුන්‍යයි කියන එක. ෆැරන්හයිට් වලින් අපි කිව්වොත් 32ක් කියලා. නම් 32 කියන්නේ ශුන්‍ය නෙමෙයි. බිඳුව කියන්නේ සෙල්සියස් වලින් වුණාට එය මධ්‍යන්නේ චාලක ශක්තිය ශුන්‍ය නෙමෙයි. හැබැයි නිරපේක්ෂ ශුන්‍ය ලෙස අපි හඳුන්වනවා. එය මනිනු ලබන්නේ කෙල්වින්. එහෙනම් කෙල්වින් බිඳුවයි කියන්නේ සැබවින්ම උෂ්ණත්වය බිඳුවයි. ඒ කියන්නේ මධ්‍යන්නේ චාලක ශක්තිය බිඳුවයි කියන්නේ. හොඳයි. දැන් එහෙනම් ඔබට ඔබේ පෙළපොත හොඳින් කියවලා අහන්නට මම ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. මොනවද? නිරපේක්ෂ ශුන්‍ය ලෙස හැඳින්වෙන උෂ්ණත්වය සෙල්සියස් සහ කෙල්වින් වලින් කොපමණ අගයක්? සෙල්සියස් අංශකරණය 273.1.5. ඔව්. කෙල්වින් බිඳුව බිඳුවයි. කෙල්වින් බිඳුවයි. ඔන්න මතක තියාගන්න සෙල්සියස් අංශක නම් -273.1.5. කෙල්වින් වලින් නම් බිඳුව. එහෙමනම් මෙන්න මේ සෙල්සියස් සහ කෙල්වින් අතර තියෙන සම්බන්ධය අපිට මේ ප්‍රකාශනයෙන් දක්වන්නට පුළුවන්. K සමානයි 273ක් ධන C. ඒ කිව්වේ සෙල්සියස් අංශක යම් අගයක්
කෙල්වින් බවට පරිවර්තනය කරන්නට නම් එයට 273ක් එකතු කළ යුතුයි. ඒ අනුව සංසුද්ධ ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය කොපමණද? කෙල්වින් 273යි. ඔව්. 273 ධන බිඳුව සමානයි කෙල්වින් 273. සංසුද්ධ ජලය හිමාලය බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් වලින් නම් අංශක 100යි. එහෙමනම් එය කෙල්වින් වලින් කොපමණද? කෙල්වින් 373. 273 ධන 100 373යි කෙල්වින්. ඉතින් පුතේ අපි අර ආසන්න වශයෙන් ගණනය කරන අවස්ථාවලදී 0.15 ගණනයට යොදාගත්තේ නැහැ. කෙල්වින් 373යි කියන්නේ සෙල්සියස් වලින් කොපමණද? සෙල්සියස් අංශක 100යි. සෙල්සියස් අංශක 100යි. කෙල්වින් 500යි කියන්නේ සෙල්සියස් අංශක 227යි. කෙල්වින් බිඳුවයි කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273යි. කෙල්වින් 273යි කියන්නේ සෙල්සියස් අංශක 0යි. කෙල්වින් 325 කියන්නේ සෙල්සියස් අංශක 52යි. සෙල්සියස් අංශක 52යි. හොඳයි පුතේ, එහෙමනම් ඔබට මේ ආකාරයට සෙල්සියස් අංශක කෙල්වින් බවටත් කෙල්වින් සෙල්සියස් අංශක බවටත් පරිවර්තනය කරගන්නට හැකි වෙන්නට ඕන. ඒ සඳහා අපි භාවිත කළ ප්‍රකාශනය ඔබ භාවිත කරන්නට ඕනේ. එහෙමනම් පුතේ අපි උෂ්ණත්වය පිළිබඳව සාකච්ඡා කරන කරුණු එපමණයි. අපි ඊළඟට තාපය පිළිබඳව සාකච්ඡා කරමු. මේ තාපය ගැන පැහැදිලි කරන්නට අපිට උෂ්ණත්වය කියන සංකල්පය අවශ්‍ය වෙනවා. යම් වස්තු දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් පවතිනවා නම් මෙන්න මේ උෂ්ණත්වය වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවට ගලා යන ශක්තිය අපි හඳුන්වනවා තාපය විදිහට. දැන් මම ඔබෙන් තාපය සම්බන්ධ ගැටලු කීපයක් පිළිබඳව තොරතුරු විමසන්නටයි සූදානම් වෙන්නේ. මතක තියාගන්න එම ගැටලු වල පිළිතුරු පැහැදිලි කිරීම සඳහා අපි උෂ්ණත්වය කියන සංකල්පය භාවිත කරනවා. ඔබෙන් ඉතාම සරල ප්‍රශ්න දෙකක් මම රත් කළ යකඩයක් ජලයට දැමූ විට ජලයේ උෂ්ණත්වය අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා. දෙවන ප්‍රශ්නය, අයිස් කැටයක් අපි ජලයට දැමුවොත් ජලයේ උෂ්ණත්වය අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා. උෂ්ණත්වය වැඩිවීම සහ උෂ්ණත්වය අඩුවීම කියන පිළිතුරු දෙක ඔබ ඊටාම සරල පිළිතුරක් විදිහට සලකන්න. හැබැයි පුතේ ඔබට පුළුවන් ද පැහැදිලි කරන්න ඇයි රත් කළ යකඩය ජලයට දැමූ විට උෂ්ණත්වය වැඩි වුණේ? ඇයි අයිස් කැටයේ ජලයට දැමූ විට උෂ්ණත්වය අඩු වුණේ? මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්නට පෙර ඔබ මෙන්න මේ කරුණ හොඳින් සිහියට ගන්න. වස්තු දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් තිබෙනවා නම් එක් වස්තුවක උෂ්ණත්වය සාපේක්ෂව වැඩි, අනෙක් වස්තුවේ උෂ්ණත්වය සාපේක්ෂව අඩුයි. මෙන්න මේ අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩි වස්තුවේ සිට උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගමන් කරනවා. තාපය ගමන් කිරීම නිසා උෂ්ණත්වය වැඩියෙන් තිබුණු වස්තුව උෂ්ණත්වය අඩු කරගන්නවා. උෂ්ණත්වය අඩුවෙන් තිබුණු වස්තුවේ උෂ්ණත්වය වැඩි කරගන්නවා. ඊට හේතු වෙන්නේ ශක්තිය ලෙස තාපයේ ඉවත් වීමෙන් ඒවායේ මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වී. තාපය ලෙස ශක්තිය ලැබුණ වස්තුවේ අංශු වලට තාපය ලැබීමෙන් ඒවායේ
මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා තමයි එහි උෂ්ණත්වය වැඩි වෙන්නේ. එහෙනම් මෙන්න මේ කරුණ ඔබේ සිත්ති තබාගෙනයි මම මේ අහන ප්‍රශ්නෙට ඔබ පිළිතුරු දෙන්න ඕනේ. රත් කරන ලද යකඩ කැබැල්ල ජලයට දැමූ විට ඒ බඳුනේ උෂ්ණත්වය ඉහළ ගියා කියලා අපි සඳහන් කළා. එසේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතුව කුමක්ද? ජලයට වඩා රත් කළ යකඩේ උෂ්ණත්වය වැඩින්ද රත් කළ යකඩෙන් ජලයට තාපය නිකුත් වෙනවා. ඊට පස්සේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඔබේ පිළිතුර අපිට සෑහීමකට පත් වෙන්නට පුළුවන්. රත් කළ යකඩේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි. එම නිසා රත් කළ යකඩේ සිට ජලයට තාපය ගමන් කරනවා. එසේ තාපය ගමන් කරපුහම ඒ තාප ශක්තිය ලබාගෙන ජලයේ මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා තමයි පුතේ එහි උෂ්ණත්වය වැඩි වෙන්නට හේතුව. අයිස් කැබැල්ලක් ජලයට දැමූ විට ජලය සහිත බඳුනේ උෂ්ණත්වය අඩු වෙනවා කියලා ඔබ සඳහන් කළා. එසේ ජලයේ උෂ්ණත්වය අඩුවීමට හේතුව කුමක්ද? අයිස් කැබැල්ලේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා අඩුයි. හරි. අයිස් කැබැල්ල ජලයට දැමුව විට අයිස් කැබැල්ලේ උෂ්ණත්වය අඩු නිසා ජලයේ සිට අයිස් කැබැල්ලට තාපය ගමන් කරනවා. ඔව්. දැන් එතකොට මොකද වෙන්නේ? ජලයේ උෂ්ණත්වය අඩු වෙන ගන්න සාපේක්ෂව අයිස් සහ ජලය කියන ද්‍රව්‍ය දෙක ගත්තහම අයිස් වල උෂ්ණත්වය අඩුයි, ජලයේ උෂ්ණත්වය ඊට වඩා වැඩි. ඒ නිසා ජලයේ සිට අයිස් කැබැල්ලට තාපය ගමන් කරනවා. එහෙම ගමන් කරපුහම ජලයේ අංශු වල නැත්නම් ජල අණු වල මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වෙනවා. මේ මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වීම තමයි අපි සිසිල් වීමක් එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු වීමක් ලෙස හඳුනගන්නේ. හොඳ හුරු පුරුදු අත්දැකීමක් ඔබට පැහැදිලි කරන්නට දෙන්න. අයිස් කැබැල්ලක් අතේ තබාගෙන සිටින විට අතට සීතලක් දැනේ. ඊට හේතුව කුමක්ද? අයිස් කැබැල්ලේ උෂ්ණත්වයට වඩා ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙමින් හරි. ශරීරයෙන් තාපය අයිස් කැඩේ මත ගමන් කරනවා. අයිස් කැබැල්ල සහ අත ගත් විට සාපේක්ෂව අයිස් කැබැල්ලට වඩා අතේ උෂ්ණත්වය වැඩි. ඒ නිසා අතෙහි සිට අයිස් කැබැල්ලට තාපය ගමන් කරනවා. අතෙන් තාපය ඉවත් වීම නිසා අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වෙලා අපට සීතලක් දැනෙනවා. අපට සීතලක් දැනුනේ අපේ අත්ලෙහි මධ්‍යන්නේ චාලක ශක්තිය අඩු වීම නිසා. තාප ප්‍රමාණය මනින සම්මත ඒකකය කුමක්ද? ජූල්. තාප ප්‍රමාණය මනින සම්මත ඒකකය ජූල්. උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය කෙල්වින්. එහෙනම් මේ ඒකක දෙක හොඳින් මතක තියාගන්න. තාපය මැනීමේ අන්තර්ජාතික ඒකකය ජූල්, උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය කෙල්වින්. උෂ්ණත්වයේ වැඩි වස්තුවක සිට උෂ්ණත්වයේ අඩු වස්තුවට තාපය ගමන් කරනවා. එතකොට උෂ්ණත්වය අඩුව තිබූ වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය වැඩිව තිබූ වස්තුවේ උෂ්ණත්වය පහළ යනවා. ඉන්පසුව මෙන්න මේ වස්තු දෙකේ උෂ්ණත්වයන් සමාන වුණහම අපි කියනවා තාපජ සමතුලිතතාවයට පත් වුණා කියලා. අන්නේ සමාන වුණ අවස්ථාව අපි හඳුන්වනවා තාපජ සමතුලිතතාවයට පත් වූ අවස්ථාව කියලා. එක් වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගමන් කරනවා. හැබැයි පුතේ අපි
යම් වස්තුවකට තාපය සපයපුහම එහි උෂ්ණත්වය ඉහළ යනවා. එහෙනම් යම් වස්තුවකට තාපය සපයපුහම උෂ්ණත්වය ඉහළ යනවා නම් උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණයට අපි කියනවා තාපධාරිතාව කියලා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබෙන වස්තුවක උෂ්ණත්වය කෙල්වින් එකකින් එහෙම නැත්නම් ඒකක එකකින් ඉහළ දමන්නට සපයන්නට ඕන තාප ප්‍රමාණයට අපි කියන්නේ විශිෂ්ට තාපධාරිතාව කියලා. වස්තුවකට තාපය ලැබුණු විට අංශුවල මධ්‍යන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා කියලා අපි කිව්වා. ඒ නිසා එම වස්තුවේ උෂ්ණත්වය ඉහළ යෑමකට සිදු වෙනවා කියලාත් අපි මේ වන විට අධ්‍යයනය කරලා තිබෙනවා. දැන් මම ඔබෙන් අහන්නේ තාපධාරිතාව කියන්නේ කුමක්ද? ඊටාම සරලව කිව්වොත් එක් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාව ලෙස හැඳින්වෙනවා. හරි. තාපධාරිතාව කියලා කියන්නේ යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණයට. එතකොට පුතේ මේ උෂ්ණත්වයේ ඒකකය කෙල්වින් ගත්තොත් තාපධාරිතාවේ ඒකකය වෙන්නේ කෙල්විනයට ජූල්. උෂ්ණත්වයේ ඒකකය අපි සෙල්සියස් ගත්තොත් තාපධාරිතාවේ ඒකක වෙන්නේ සෙල්සියස් අංශකයට ජූල්. උෂ්ණත්වයේ ඒකකය අපි ෆැරන්හයිට් වලින් ගත්තොත් තාපධාරිතාවේ ඒකක වෙන්නේ ෆැරන්හයිට් අංශකයට ජූල්. දැන් එහෙමනම් ඔබෙන් මං අහන්නේ තාප ධාරිතාව මනින සම්මත ඒකකය කුමක්ද? කෙල්වින්නයට ජූල්. කෙල්විනයට ජූල්. ඒ වගේම මම ඔබට සඳහන් කළා පුතේ මෙහි උෂ්ණත්වය අපි සෙල්සියස් අංශක වලින් කතා කළොත් සෙල්සියස් අංශකයට ජූල් විදියට තාපධාරිතාව දක්වන්නට පුළුවන් වෙනවා. තාපධාරිතාව කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීමට සකස් කළ ඇටවුමක් රූපයේ දැක්වේ. ඔබට පෙනෙනවා ජලයේ ග්‍රෑම් 100ක්, පොල් තෙල් ග්‍රෑම් 100ක්, ජලයේ ග්‍රෑම් 200ක් බැගින් සමාන 1000ක 3ක් භාවිත කරමින් පත් කිරීමකට ලක් කරනවා. ඒ සඳහා අපි තාපය සපයන්නේ සමාන ස්ප්‍රීතු ලාම්පුවලින්. ඉන් අදහස් වෙන්නේ පුතේ මේ සෑම ලාම්පුවකින්ම ඒක කාලයකදී සැපෙන තාප ප්‍රමාණය සමානයි කියන එක. ඉතින් මේ විදිහට ස්ප්‍රීතු ලාම්පු 3ක් භාවිතා කරලා ජලය ග්‍රෑම් 100ක්, පොල් තෙල් ග්‍රෑම් 100ක් සහ ජලය ග්‍රෑම් 200ක් රත් කරනවා. ඒ සඳහා භාවිත කරනවා මිශ්‍රණය මිශ්‍ර කිරීම සඳහා මන්තය කියන උපකරණය. මන්තය කියලා කියන්නේ අපි මිශ්‍ර කිරීමට යොදා ගන්නා යම් දෙයක්. ඒ හැන්දක් වෙන්න පුළුවන්, වීදුරු කූරක් වෙන්න පුළුවන්, කමක් නෑ. ද්‍රවයේ උෂ්ණත්වය අංශක 5කින් ඉහළ නැංවීමට ගතවන කාලය මනිනු ලැබුවා. දැන් ඔබෙන් අහන ප්‍රශ්නය. අඩුම කාලයකින් උෂ්ණත්ව ඉහළ නැග්ම සිදුවන්නේ කුමන බඳුනේද? මේ බඳුන් තුනෙන් සෙල්සියස් අංශක 5 උෂ්ණත්ව ඉහළ නැග්ම පළමුවෙන්ම සිදුවන්නේ කුමන බඳුනේද? අඩුම කාලයක් කියලා කියන්නේ පළමුවෙන්ම සිදුවන්නේ කුමන බඳුනේද? පොල් තෙල්. ඔව්. පොල් තෙල් ග්‍රෑම් 100 සහිත බඳුනේ තමයි පළමුවෙන්ම උෂ්ණත්ව ඉහළ නැග්ම සිදු වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම උෂ්ණත්ව ඉහළ නැග්ම සඳහා වැඩිම කාලයක් ගතවන්නේ කුමන බඳුනේ? ජලයේ ග්‍රෑම් 200ක් සහිත බඳුන. ජලය ග්‍රෑම් 200 සහිත බඳුන තමයි පත්වීම සඳහා වැඩිම කාලයක් ගත වෙන්නේ. දැන් එහෙමනම් අපි මේ කරන ලද ක්‍රියාවෙන් මොනවද අපිට එළඹෙන්නට පුළුවන් නිගමන? එකක් තමයි ස්කන්ධ සමාන වුණත් ද්‍රව්‍ය වෙනස් වෙනකොට තාපධාරිතාව වෙනස් වෙනවා. ඒ අපිට පැහැදිලි වුණා ජලයේ ග්‍රෑම් 100යි පොල් තෙල් ග්‍රෑම් 100යි ගන්නකොට
පොල් තෙල් ග්‍රෑම් 100 ඉක්මනින් රත් වෙනවා. හැබැයි ස්කන්ධ සම. ඒ වගේම තමයි ද්‍රව්‍ය සමාන වුණත් ස්කන්ධ වෙනස් වෙනවා නම් තාපධාරිතාව වෙනස් වෙනවා. ඊට නිදසුන උනේ ජලයේ ග්‍රෑම් 100යි ජලයේ ග්‍රෑම් 200යි ගත්තහම ජලයේ ග්‍රෑම් 200 රත් වෙන්නට වැඩි කාලයක් ගත වුණා. අපි සාකච්ඡා කළේ ස්කන්ධ සමාන වුණාට ද්‍රව්‍ය දෙකක් නම් තාපධාරිතාව වෙනස් වෙනවා. එකම ද්‍රව්‍යයේ වුණත් ස්කන්ධ වෙනස් නම් තාපධාරිතාව වෙනස් වෙනවා. එහෙනම් පුතේ එකම ද්‍රව්‍යයේ වුවද තාපධාරිතාව ස්කන්ධය වෙනස් වෙනකොට වෙනස් වෙන හින්දා එකම ද්‍රව්‍යයක නිශ්චිත ස්කන්ධයක් ගත්තොත් එහි තාපධාරිතාව නිශ්චිත අගයක් ගන්න. ඒ අනුව අපි විශිෂ්ට තාපධාරිතාව කියන සංකල්පය හඳුනගන්න. කියන්න බලන්න මොකක්ද විශිෂ්ට තාපධාරිතාව කියන්නේ කියලා. යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් වැඩි කිරීමට සැපිය යුතු තාප ප්‍රමාණය. ඔව්. යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව කියලා අදහස් කරන්නේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. එතකොට පුතේ ඒකක ස්කන්ධය අපි සම්මත ඒකක වලින් ගත්තොත් කිලෝග්‍රෑම් එකක කියලා හඳුන්වන්න පුළුවන්. උෂ්ණත්වය සම්මත ඒකක වලින් ගත්තොත් කෙල්වින් එකකින් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. එහෙමනම් සම්මත ඒකක භාවිතයෙන් විශිෂ්ට තාපධාරිතාව හැඳින්වුවොත් යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් ඉහළ නැංවීමට ලබා දෙන්නට ඕන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව ලෙස අපිට හඳුනගන්නට පුළුවන් වෙනවා. විශිෂ්ට තාපධාරිතාව මැනීමේ සම්මත ඒකකය කුමක්ද? කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඔව්. විශිෂ්ට තාපධාරිතාව මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. මතක තියාගන්න ඕන පුතේ උෂ්ණත්වය මැනීමේ සම්මත ඒකකය කෙල්වින්, ස්කන්ධය මැනීමේ සම්මත ඒකකය කිලෝග්‍රෑම්. ඒ නිසා කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් තමයි විශිෂ්ට තාපධාරිතාව මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ. මෙම ඒකක කියවනකොට පුතේ මතක තියාගන්න ඍණ එක දාන නිසා අපි කියවන්නේ දකුණු පස සිට වම් පැත්තට. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඍණ ලකුණු නොමැති නම් වම් පස සිට දකුණු පසටයි කියවන්නේ. නිදසුනක් ගත්තොත් නිව්ටන් මීටර. NM නිව්ටන් මීටර අපි කියවන්නේ දකුණු පැත්ත. ඒ වගේම පුතේ ලියනකොට මතක තියාගන්න මෙන්න මේ J සහ K අතර ඉඩක් තියෙන්නට ඕනේ. මේ සිම්පල් G සහ කැපිටල් K අතර ඉඩක් තියෙන්නට ඕනේ. සිම්පල් K සිම්පල් G අතර ඉඩක් නොතිබෙන්නට ඕනේ. හේතුව මෙහි තිබෙන්නේ පද තුනක් ඉංග්‍රීසි අක්ෂර 4ක්. හොඳයි. මම ඔබට සඳහන් කළා එදිනදා ජීවිතයේදී අපි සාමාන්‍යයෙන් උෂ්ණත්වය මනින්නේ සෙල්සියස් අංශක වලින් කියලා. ඒ අවස්ථාවේදී අපිට විශිෂ්ට තාපධාරිතාවේ ඒකකයේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් ආකාරයට ප්‍රකාශ කරන්නට හැකි. එහි වැරද්දක් නැහැ. හේතුව කෙල්වින් එකකින් ඉහළ නංවනවා කියන ප්‍රමාණයයි සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවනවා කියන ප්‍රමාණයයි කියන ප්‍රමාණ දෙක එකිනෙකට විශාලත්වයෙන් සමානයි. යම් වස්තුවක් ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය ගණනය කිරීමට ප්‍රකාශනයක් ගොඩනගා ගන්නා කාර්ය අවධානය යොමු කරනවා. මේ ප්‍රකාශනය ඔබ දන්න ප්‍රකාශනයක්.
මේ ප්‍රකාශනයේ භාවිත කරලා අපි මීට පෙර ගැටලු පවා විසඳලා තියෙනවා. නමුත් මේ ප්‍රකාශනය කුමන ආකාරයටද ගොඩනගෙන්නේ කියන එකයි දැන් මේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ මොහොතකට පෙර අපි සාකච්ඡා කළා ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය කරන තාප ප්‍රමාණය හඳුන්වන්නේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස. එය අපි සිම්පල් C අක්ෂරයෙන් හඳුන්වනවා. දැන් පුතේ අපි කිලෝග්‍රෑම් දෙකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය කොපමණද කියලා ඇහුවොත් පිළිතුර වෙන්නේ 2C. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය වෙන්නේ C නම් කිලෝග්‍රෑම් දෙකක උෂ්ණත්වය කියන්නේ එහි දෙගුණයක්. අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය වෙන්නේ 2C. ඒ වගේම තමයි ද්‍රව්‍යයේ කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය අංශකයකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය හොත් අර C වගේ 3 ගුණයක් වෙනවා. ඒ අනුව ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය අංශක එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය 3C වේ. දැන් මේ ආකාරයට කිලෝග්‍රෑම් 4ක නම් 4C 5ක නම් 5C ඒ විදිහට ද්‍රව්‍යයේ ස්කන්ධය අපි M කියන ප්‍රමාණයක් ගත්තා. ද්‍රව්‍ය M ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය වෙන්නේ MC. හොඳයි. දැන් නැවත මේ අපි නවත්තපු ප්‍රකාශනයට අවධානය යොමු කරමු. ද්‍රව්‍ය M ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය M නම් සෙල්සියස් අංශක දෙකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය වෙනවා MC ගුණ කිරීම 2. M ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්නට අවශ්‍ය වන තාප ප්‍රමාණය MC නම් එම ස්කන්ධයේම උෂ්ණත්වය අංශක දෙකකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය MC ගුණ කිරීම 2 වේ. ඒ වගේම ද්‍රව්‍ය M ස්කන්ධයක උෂ්ණත්වය අංශක 3කින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය MC ගුණ කිරීම 3 වෙනවා. මේ ආකාරයට අංශක 4කින් නම් MC ගුණ කිරීම 4, අංශක 5කින් නම් MC ගුණ කිරීම 5. මේ උෂ්ණත්ව ප්‍රමාණය තීටා කියන පොදු අගය දැක්වුවා. තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය නම් එම තාප ප්‍රමාණය වෙන්නේ MC ගුණ කිරීම තීටා. එනම් පුතේ ද්‍රව්‍යය M ස්කන්ධයක උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් ඉහළ නංවන්නට අවශ්‍ය තාප ප්‍රමාණය Q නම් Q සමානයි MC තීටා කියන ප්‍රකාශනය අපිට ගොඩනගන්නට හැකි වෙනවා. මෙහි Q වලින් දැක්වේ තාප ප්‍රමාණය, M වලින් දැක්වේ ස්කන්ධය, C වලින් දැක්වේ විශිෂ්ට තාප ධාරිතාව, තීටා වලින් දැක්වේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව ඉහළ නැග්ම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණත්ව පහළ බැස්ම වෙන්නට පුළුවන්. මෙන්න ඔබට විසඳන්නට ගැටලුවක් තියෙනවා. ජලය කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කොපමණද? ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200ක් විදිහට. දැන් ඔබ මේ වාගේ ගැටලුවක් විසඳද්දී පළමුවෙන්ම කරගන්න ඕන පුතේ මේ ගැටලුව හොඳින් කියවන්න. කියවලා මෙහි යම් යම් දත්ත ලබා දීලා තියෙනවා. දත්ත 3ක් දීලා තියෙනවා. අපිට හොයන්නට තව දත්තයක් දීලා තියෙනවා. මෙන්න මේ දත්ත 4 තොරතුරු සඳහන් කරගන්න. එතකොට අපිට මේ දත්ත 4 එකිනෙක සම්බන්ධ වන
ප්‍රකාශනයේ භාවිත කරලා මේ ගැටලුව විසඳන්නට හැකි වෙනවා. එහෙමනම් මෙහි තාප ප්‍රමාණය අපෙන් අහලා තියෙනවා. තාප ප්‍රමාණය දක්වන සංකේතය Q නිසා Q තමයි හොයන්න තියෙන්නේ. ජලය කිලෝග්‍රෑම් 3ක් කියලා සඳහන් වෙනවා. ඉන්න අදහස් කරන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි කියලා. ඊළඟට මෙහි ජලයේ විශිෂ්ටතා පදාරිතාව දීලා තියෙනවා. ඒ කියන්නේ C සමානයි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200. තීටා උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා සෙල්සියස් අංශක 5. දැන් එහෙමනම් පුතේ ඔබට Q සමානයි MC තීටා ප්‍රකාශනයේ භාවිත කරලා මේ ගැටලුව විසඳන්නටයි තිබෙන්නේ. Q සමානයි MC තීටා Q සමානයි කිලෝග්‍රෑම් 3 ගුණ කිරීම කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200 ගුණ කිරීම කෙල්වින් 5. ඒ අනුව අවසන් පිළිතුර 63000යි ජූල්. ඔබ එය කිලෝ ජූල් 63 ලෙස සඳහන් කළත් එය නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්න. ඔබ ගණනය කරද්දී හොඳින් මතක තියාගන්න ඕන පුතේ මේ ආදේශ කරන ස්ථානයේදී ඒකක සහිතව ආදේශ කරන්න. සුළු කිරීමට අවශ්‍ය නම් ඒකක නොමැතිව තවත් තීරයක් ලියා ගන්න. දැන් ඔබට B ගැටලුව ලබා දෙනවා තනියම විසඳන්න. මම කිසිදු සහයක් ලබා දෙන්නේ නැහැ. ඔබට කරන්නට තියෙන්නේ පෙර සඳහන් කළ විදිහට ගැටලුව හොඳින් කියවන්න. කියවලහි දත්ත සඳහන් කරගෙන ප්‍රකාශනයට ආදේශ කරලා පිළිතුර ලබා ගන්න. සෙල්සියස් අංශක 25 වූ යකඩ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න. යකඩවල විශිෂ්ටතා පදාරිතාව දීලා තියෙනවා. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 460ක් ලෙස. අපි තොරතුරු හඳුනා ගනිමු. Q සමානයි ගණනය කරන්න තිබෙන්නේ. M සමානයි කිලෝග්‍රෑම් 2යි. C සමානයි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 460යි. තීටා සෙල්සියස් අංශක වලින් 30යි. එය කෙල්වින් 30ට සමානයි. Q සමානයි MC තීටා. අගයන් ආදේශ කරමු කිලෝග්‍රෑම් 2 ගුණ කිරීම කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 460 ගුණ කිරීම කෙල්වින් 30. සුළු කරපුවම අපිට ලැබෙන පිළිතුර 27600යි ජූල්. එය 27.6යි කිලෝ ජූල් ලෙසත් ඔබට සඳහන් කරන්නට හැකි වෙනවා. අපි තවත් ගැටලුවක් විසඳමු. ඔබට මේ ගැටලුව පෙර විසඳපු ගැටලුවට වඩා තරමක් සංකීර්ණයි. එහි අවස්ථා දෙකක් සඳහන්. කිලෝග්‍රෑම් 30ක ඇලුමිනියම් ග්‍රෑම් 500ක් සෙල්සියස් අංශක 100 දක්වා රත් කරනවා. එතකොට ඒ සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම එය රත් කරලා සෙල්සියස් අංශක 30 පවතින ජලයේ ග්‍රෑම් 500ක් සහිත බඳුනකට දාන්න. එතකොට මොකද වෙන්නේ? ඇලුමිනියම් කැබැල්ලේ වූ තාපය ජලයට ගමන් කරනවා. ගමන් කරලා අවසානයේහි උෂ්ණත්වයන් සමාන තත්ත්වයකට පත් වෙනවා. දැන් ඔබ මොකද කරන්නට ඕන? මෙහි අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි ඇලුමිනියම් ජලයට දැමූ විට පිට කළ තාප ප්‍රමාණය ගණනය කරන්නට ඕන. ඊළඟට ජලය මගින් ලබාගත් තාප ප්‍රමාණය ගණනය කරන්නට ඕන. එහිදී අපි උපකල්පනයකට එනවා ඇලුමිනියම් විසින් ජලයට ලබා දුන්න සියලුම තාපය ජලය විසින් ලබා ගත්තා කියලා. ඒ කිව්වේ ඇලුමිනියම් පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය ලෙස ගණනය කිරීම සිදු කරන්නට ඕන. හැබැයි පුතේ මෙහි සඳහන් වෙන්නේ නැහැ ජලයේ අවසාන උෂ්ණත්වය කොපමණද කියලා. සෙල්සියස් අංශක 100 ඇලුමිනියම් කැබැල්ල ජලයට දැම්මහම
සෙල්සියස් අංශක 100 යම් ප්‍රමාණයක් දක්වා අඩු වෙන්නටත් ජලය සෙල්සියස් අංශක 30 සිට යම් ප්‍රමාණයක් දක්වා වැඩි වෙන්නටත් ඕන. ඒ වැඩි වෙලා ගතික සමතුලිතතාවයට පත් වුනහම ජලයේ උෂ්ණත්වය මෙහි දැක්වෙන්නේ නැහැ. එය අපි ගණනය කරගත යුතුයි. එම අගය T ලෙස සඳහන් කරගනිමින් ඔබ මේ ගණනය කිරීම සිදු කරන්නට මූලික තොරතුරු ටික ඔබට හඳුන්වා දෙන්නම්. මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය අපි T කියලා සැලකුවොත් ඇලුමිනියම් සඳහා ඇලුමිනියම් වල ස්කන්ධය ග්‍රෑම් 500යි. ඒ කිලෝග්‍රෑම් වලින් 500 බෙදීම 1000 ලෙස. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 900යි. ඇලුමිනියම් වල සිදු වුණු උෂ්ණත්ව වෙනස CA සිට T දක්වා අඩුවීම. ඒ අඩුවීම පිට ගණනය කරලා ගන්නට වෙන්නේ T හොයා ගන්නට ඕන. ජලය සඳහා ගත්තොත් ජලයේ ස්කන්ධය ග්‍රෑම් 500යි. එහෙනම් 500 බෙදීම 1000යි කිලෝග්‍රෑම් වෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ජලයේ උෂ්ණත්ව වෙනස වෙන්නේ පුතේ T ඍණ 30. ඒ කියන්නේ අවසාන උෂ්ණත්වය T, ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30. එහෙමනම් ජලය සෙල්සියස් අංශක 30 සිට T දක්වා රත් වෙලා තියෙන්නේ. ඇලුමිනියම් සෙල්සියස් අංශක 100 සිට T දක්වා අඩු වෙලා තිබෙනවා. එහෙනම් ඔබ ඇලුමිනියම් පිට කළ තාපය ජලය ලබාගත් තාපයට සමානයි කියන පදනමෙන් T වලගය හඳුනා ගන්නට ඕන. T වලගය හඳුනාගත්තහම උෂ්ණත්ව ඉහළ නැග්ම අපිට හඳුනා ගන්නට හැකි වෙනවා. හේතුව T කියන්නේ අවසන් උෂ්ණත්වය, ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් ලෙස මෙහි සඳහන් වන නිසා. ඒ අනුව ඇලුමිනියම් පිට කළ තාපය ජලය ලබාගත් තාපයට සමාන කරනවා. එහෙමනම් 500 බෙදීම 1000 ගුණ කිරීම 900 ගුණ කිරීම 100 ඍණ T සමාන වෙනවා 500 බෙදීම 1000 ගුණ කිරීම 4200 ගුණ කිරීම T ඍණ 30 කියන අගයට. දැන් පුතේ මේ දෙපැත්තෙම 500 බෙදීම 1000 තිබෙන නිසා අපිට එම කොටස ඉවත් කළ හැකියි. දැන් 900 ගුණ කිරීම 100යි ඍණ T සමානයි 4200 ගුණ කිරීම T ඍණ 30. ප්‍රකාශනය දෙපසම CN බෙදමු. ප්‍රකාශනය දෙපසම CN බෙදුවහම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. ඒ අනුව 9 ගුණ කිරීම 100 ඍණ T සමානයි 42 ගුණ කිරීම T ඍණ 30. අපිට මේ සංඛ්‍යා දෙක නැවත 3ෙන් බෙදන්නට පුළුවන්. 3ෙන් බෙදපුවහම ලැබෙනවා 3 ගුණ කිරීම 100යි ඍණ T සමානයි 14 ගුණ කිරීම T ඍණ 30. දැන් අපි වරහන් ඉවත් කරමු. 300ක් ඍණ 3යි T සමානයි 14යි T ඍණ 14 ගුණ කිරීම 30. ඒ අනුව අපි 14 30න් ගුණ කරපුවාම ලැබෙන උත්තරය 420ක් වෙනවා. අපි 420 අගය වම්පසට ගෙන එනවා. 300ක් ධන 420ක් සමානයි 14යි T ධන 3යි T. එහෙනම් ඒ සුළු කරපුවාම 720ක් සමානයි 17යි T ලෙස අපිට පිළිතුරු ලැබෙනවා. දැන් අපි T වල අගය සොයමු. T සමානයි 720 බෙදීම 17. එහෙනම් අපිට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය ලැබෙනවා 42.3. මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය 42.3ක් ලැබෙනවා. එහෙනම් උෂ්ණත්වය ඉහළ ගිය ප්‍රමාණයයි අපෙන් ප්‍රශ්නය අහලා තිබුණේ. ජලය තිබුණේ සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ. දැන් ජලය පවතින්නේ 42.3 කියන උෂ්ණත්වය ඉහළ ගිය ප්‍රමාණය සෙල්සියස් අංශක 12.3ක්. ඉතින් පුතේ තාපය සහ උෂ්ණත්වය කියන කොටස මින් අපි අවසන් කරනවා. ඔබට මෙම පාඩමේ තාපයේ පාඩමේ ඊළඟ කොටසින් අපි
නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට අපේ අධ්‍යයන ක්‍රියාවලිය මෙතකින් සමාප්ත කරන්නටයි සූදානම් වෙන්නේ.